වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස. මෙම පුණ්‍ය කර්මයේ සැදැහැති දායකත්වය බත්තරමුල්ල උඩුමුල්ල පාරේ පදිංචි මාලනී වීරත්න මෙනවියයි. මෙම පින්කමේ පුණ්‍ය අනුමෝදනාව මීට වසර 56කට පෙර පරලොව සැපත් ඩී.පී. වීරත්න පියාණන්, වසර 9කට පෙර පරලොව සැපත් W.L. වීරත්න මෑණියන් ඇතුළු වැඩිමහල් සොහොයුරු පර්සි චන්ද්‍රසිරි වීරත්න, සොහොයුරු බුද්ධදාස වික්‍රමසූරිය, ලොකු අම්මා W.M. දීරසේකර, විජේවතී සමරවික්‍රම වෛද්‍යරත්න සහ පියවතී සමරවික්‍රම වෛද්‍යරත්න ඥාති සොහොයුරියන්ටත් මේ ධර්ම දානමය පින්කම අනුමෝදන් වෙත්වා. එසේම සුජීවත්ව සිටින සොහොයුරු සොහොයුරියන්ටත් දූදරුවන් සැමටමත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සියලු අපල කරදර බාධක දුරු වේවා. මේ පින්කමේ දායකත්වය ලබාගත් පින්වත් මාලිනී වීරත්න මෙනවියට මේ පින්කම සසර හිතසුව පිණිසම හේතු වාසනා වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදැහැති කාරුණික පින්නතුනි, බුදුරජාන් වහන්සේ මෙසේ වදාරණසේක. කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ ජායතිච ජීයතිච මීයතිච උපපජ්ජතිච අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරා මරණස්ස. ලෝකයා කෙරෙහි මහා කරුණා ඇති දෙව් මිනිස් ලෝ සතුන්ට අනුකම්පා කොට වදාළ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ යහපත සැපත සැනසීම පිණිස උන්වහන්සේ විසින් අවබෝධ කොට වදාළ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය දන් දී වදාලා. උන්වහන්සේ විසින් දන් දීපු ශ්‍රී සද්ධර්මය අපි අවබෝධ කරගන්නට ඕනේ. ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අපි අපේ ජීවිතවල ඇතුළාන්තය දකිනවා කියන එකයි. ජීවිතවල ඇතුළාන්තය දැකිය යුත්තේ ඇයි? මේ ජීවිතේ අනවබෝධයෙන් වැහිලා තියෙනවා. භාගතුන් වහන්සේගෙන් දිනක් තරුණෙක් අහනවා, කේනස්සු නියුතෝ ලෝකෝ, මේ ජීවිතය වැහිලා තියෙන්නේ කුමකින්ද? භාගතුන් වහන්සේ පිළිතුරු දී වදාරනවා, අවිජ්ජාය නියුතෝ ලෝකෝ, ජීවිතේ වැහිලා තියෙන්නේ අනවබෝධයෙන්. අනවබෝධයට අයිති දේවල් මොනවද? අනවබෝධයට අයිති දේවල් තමයි කාලය කාදමන, අපේ තරුණකම කාදමන, නිරෝගීකමට හානි සිද්ධ වෙන, ධනය වනසන, තමන්ටත් යහපත පිණිස නොපවතින, අනුන්ටත් යහපත පිණිස නොපවතින, ලෝකයාට යහපතක් සිද්ධ නොවන දේවල් තමයි අනවබෝධය නිසා සිද්ධ වෙන්නේ. අනවබෝධයට හුරු වෙච්ච හිත මේ ජීවිතේට විතරක් උරුම එකක් නෙමෙයි. අනවබෝධයට හුරු වෙච්ච හිත සාංශාරික ස්වභාවයක්.
භාගතුන් වහන්සේ දේශනා කොට වදාරන්නේ අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං අනවබෝධයෙන් වැහිච්ච ජීවිතය ආස්වාදයෙන් අපි පවත්වන්නේ තෘෂ්ණාව නිසා. යම් කෙනෙක් මේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් මුළුමනින්ම දුරු කරගත්තොත් ඒ ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා ධර්මයේ තුලින් ජීවිතේ දකින්නට. බුදුරජාන් වහන්සේ පවසනවා කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ මේ ලෝකයා දුකකට වැටිලා ඉන්නවා. මේ ලෝක සත්වයා දුක් විඳිනවා. හැබැයි ලෝකයා දන්නේ නැහැ දුකකට වැටිලා දුක් විඳින බවක්. తాවකාලික ප්‍රශ්නයක් කියලා හිතන්නේ. මේක විසඳුනොත් හරි. මේක කළොත් හරි. මෙතනට ගියොත් හරි. අසවල් එක හම්බුනොත් හරි. අසවල් කෙනා සමග සම්බන්ධ වුණොත් හරි. අපි එකින් එක හිතනවා මේකෙන් පස්සේ ප්‍රශ්නයක් නැහැ. මේකෙන් පස්සේ ප්‍රශ්නයක් නැහැ. මේකෙන් පස්සේ ප්‍රශ්නයක් නැහැ. තරුණයන් හිතනවා අපි අතර තියෙන මේ රණ්ඩු සරුවල් විවාහ වුණාට පස්සේ හරියයි. ආදරය කරන කාලේ නොහොඳ නෝක්කඩු වෙලා පුංචි දේවල් වලටත් සණ්ඩු ඇති කරගන්න අපේ තරුණ සහෝදර සහෝදරියෝ ඊට පස්සේ විවාහ වෙනවා. බැන්දට පස්සේ හරියයි කියලා අනිත් අයත් කියනවා. විවාහ වෙනා ඊට පස්සේ ටික දවසක් යනකොටම දෙන්නට දෙන්නාගේ සැබෑ తත්වය ප්‍රකට වෙනවා. ආදරය කරන කාලේ, ආදරේ හඹාගෙන ගිය කාලේ, ආදරේ පතපු කාලේ ඒ අයගේ වෙන්නට සිහින දැකපු කාලේ ඒ කතා කරපු ප්‍රේමණීය හෘදයාංගම මෘදු දෙබස් නැති වෙලා ගිහිල්ලා සැරපරුස වෙනවා. නින්දා අපහාස කරන්න පටන් ගන්නවා. ඔවුනෝන්ට අපිරිය වෙනවා. ඊට පස්සේ අනිත් අය කියනවා ඔව් ඔහොම තමයි. ඔය ඉවසල විඳදරාගෙන ඉන්න. ප්‍රශ්නේ එතනින් අවසන් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ওই ප්‍රශ්න තියෙන්නේ දරුවෙක් ලැබෙනකන් විතරයි. උන්න දරුවෝ ලැබෙනවා. ඊට පස්සේ දෙන්නගේ ආදරේ තවත් දුරස් වෙනවා. දෙන්නට දෙන්න මානසිකව තවත් ඈත් වෙනවා. ඊට පස්සේ දරුවන් වෙනුවෙන් ජීවිතේ කැප කරනවා. දරුවන්ගේ පෝෂණය වෙනුවෙන්, සෞඛ්‍ය වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙනවා. අම්මයි තාත්තයි දෙන්න උදෑසන නිවසෙන් පිටත් වෙනවා. කලුවර වැටෙද්දි නිවෙස් වලට එනවා. ඇතැම් විට කුඩා දරුවෝ දිවාසුරකම් මධ්‍යස්ථානවල ආච්චි ළඟ, සීය ළඟ, ඥාතීන් ළඟ අම්මයි තාත්තයි ජීවන සටනට මහපාරට වැටිලා මුදල් හොයනවා. ඇතැම් තරුණයන් විවාහ වෙලා දරුවොත් පුංචි. මෙවැනි රටවල් වල ආර්ථික ශක්තිය හීනයි කියලා විදේශගත වෙනවා. මැද පෙරදිග යනවා. විවිධ රටවල් වලට යනවා. සල්ලි හම්බ කරනවා. ඇතැම් අය විදේශගත වෙලා මුදල් හම්බ කරගෙන එනකොට ඒ අයට පෞල් ජීවිතයක් නැහැ. නිවාස තියෙනවා, ඉඩම් තියෙනවා, වාහන තියෙනවා, රත්තරන් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. තමන් අපේක්ෂා කරපු පෞල් ජීවිතේ විතරක් නැති වෙනවා. හැම දෙයක්ම තිබිලා තමන් අපේක්ෂා කරපු පෞල් ජීවිතේ නැති වෙනවා නම් මුදල් නැති කාලේ තිබ්බ ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම, දයාව මුදල් ලැබෙද්දි දුරස් වෙනවා නම්, නැති වෙනවා නම්, මානසික සැනසීම අහිමි වෙනවා නම් ඒක කොයිතරම් නරකක්ද, නපුරක්ද.
අවැඩක්ද අයහපතක්ද? සදහවතුනි, ලෝකයා මේ ප්‍රශ්නයෙන් අත්බෙදෙන්න මේක කළොත් හරි කියලා විවිධ විකල්ප මාර්ග අනුගමනය කරනවා. දන්නේම නෑ තව තවත් දුක වෙතම ඇදිලා යනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා, කෙනෙක් මිය දෙන්නේ මේ ජීවිතයෙන් සෑහීමක් ලබලා නෙමෙයි, මේක අතෘප්තිකර ලෝකයක්. තණ්හාවට දාස වෙච්ච ලෝකයක්. ආසාව නැමැති දුම දානවා. ආසාව නැමැති දුම දානකොට ජීවිතයේ ඇතුළාන්තයෙන් පිච්චෙනවා. තව තවත් පිච්චි විවිධ අරමුණු ඔස්සේ අනවබෝධයෙන් මේ ජීවිතයේ අවසානයට එනවා. අන්තිමට යුතුයකම් ඉෂ්ට කරන ශරීරයක් තියෙනවා. ඒ යුතුයකම් ඉෂ්ට කරපු කෙනාටත් බොහෝ විට ಗುಣ අහන්නට ලැබෙන්නේ නැහැ. එයා මොනවද අපිට කරේ? අම්මලා මොනවද අපිට කරේ? තාත්තලා මොනවද අපිට කරේ? ඔයා මොනවද මං වෙනුවෙන් කරේ? ඔයා අරගොල්ලන්ට කරා, මේගොල්ලන්ට කරා, අරයටත් කරා, මෙයාටත් කරා. ඔයා මං වෙනුවෙන් කරපු දෙයක් නැහැ. මෙන්න මෙවැනි කතා මේ සමාජයේ සුලභයි. මෙවැනි කතා සමාජයේ සුලභ වෙද්දී දුර්ලභ වෙන්නේ මොකද්ද? දුර්ලභ වෙන්නේ ගුණයේ පැද්දීමයි. ගුණය උපද්දනවා කියන එක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ හඳුනගත්තා. ලෝක සත්‍ය දුකට වැටිලා දුක් විඳිනවා. හැබැයි Taman දුක් විඳින බව දන්නේ නෑ. කොහොමද දුක් විඳින්නේ? ජායතිච. ඉපදුන නිසා. ජීයතිච. දි รา පත් වෙන නිසා. මීයතිච. මරණයටපත් වෙන නිසා. චවතිච. චුතවන්නට සිද්ධ වීම නිසා. උපපජ්ජතිච. යලි උපතක් කරා යන්නට සිද්ධ වීම නිසා. අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරා මරණස්ස. නමුත් ලෝක සත්වයන්ට මේ පටලවිල්ලෙන් අත්මිදෙන ක්‍රමයේ දන්නේ නැහැ කියලා උන්වහන්සේට උපන්න මොකද්ද? මහා කරුණාව. උන්වහන්සේ ශාන්ත පරිසරයන්හි වැඩ ඉඳිමින්, හුදකලා විඳිමින්, පිණ්ඩපාතෙන් යැපෙමින්, ධර්මයෙන්ම සංකල්ප උපදවමින්, කෙලෙස් දුරු කර ගනිමින් ලෝකයාගේ යහපත පිණිසයි උන්වහන්සේ ලෝකයට ධර්මයේ බෙදලා දුන්නේ. අපි එහෙනම් බලමු අපේ මේ ලෞකික ජීවිතවල තියෙන මේ ගැට්ටන, හැලහැප්පිලි, නොහොඳ නෝකාඩු මේ හැම එකක්ම නිමා කරලා ධර්මයේ තුලින් හිත හදාගන්නේ කොහොමද කියන එක අපි බලමු. භාගතුන් වහන්සේ අපිට දේශනා කරනවා ධර්මයේ තුලින් ජීවිතය දකින්න නම් අපිට දැන් වෙලා තියෙන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මොකක්ද අපිට වෙලා තියෙන්නේ? ඔබ කියයි දැන් අපිට රැකියාව අහිමි වෙලා, ආදායම් මාර්ග ගැන හිතලා, දරුවන්ව පාසල් වලට යවා ගන්න විදිහක් නැහැ. සමාජයේ දූෂිත වෙලා අපි පරිබාහිරින් තමයි කරුණු කියන්නේ. බුදුරජාණන්සේ පරිබාහිරින් නෙමේ කරුණු කිව්වේ. තමා තුළින් කරුණු දකින්න කිව්වා. කොහොම තමා තුළින් හේතු දකින්නේ? අපි දැන් මොනවා කළත් නොකළත්, මොනවා තිබ්බත් නොතිබ්බත්, දුප්පත් වුවත් පොහොසත් වුවත්, උගත් නූගත් වුවත්, ලස්සන වුණත් අවලස්සන වුණත්, කොළඹ හිටියත්, ඈත දුර පළාතක හිටියත් අපිට පොදුවේ අත්දකින්න ලැබෙන ධර්මතා තියෙනවා. ඒ තමයි අපේ මේ ජීවිත දි รา පත් වෙනවා. හරියට
ගස් දිරලා යනවා වගේ. හරියට ගහක් දිරලා යනවා වගේ. හරියට වාහන දිරලා යනවා වගේ. ගොඩනැගිල්ලක් දි รา පත් වෙනවා වගේ. අපේ ජීවිතෙත් කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වාම දි รา පත් වෙනවා. ස්වභාවික න්‍යායක්. පරිබාහිර පරිසරයේ ගහක් දි รา පත් වෙන්නේ යම් ආකාරයෙන්ද අපේ ජීවිතයත් දි รา පත් වෙනවා. බීජයක් නිසා ගහක් උපදිනවා. මනුස්සයා උපදින්නේ බීජයක් නිසා. ඒකට දරු කලලය කියලා කියනවා. දරු කලලයකින් හටගත් අපේ ජීවිතය ගහක න්‍යායට අනුවම ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ බීජේ ටික ටික දලුලා වැඩෙනවා. ටික ටික දැන් බීජේ ලොකු වෙනවා. දැන් බීජයකින් නම් අතුරුදහන් වෙලා පැලයක් වෙනවා. පැලේ දැන් ටිකක් ලොකු පැලයක් වෙනවා. ලොකු පැලය පුංචි ගහක් වෙනවා. පුංචි ගස ලොකු ගසක් වෙනවා. ලොකු ගස මල් දරන පළ දරන වනස්පති වෘක්ෂයක් බවට පත් වෙනවා. මේ වනස්පති වෘක්ෂයත් බොහෝ දෙනෙකුට සෙවණ සලසලා දීලා සිසිලස දීලා ඔක්සිජන් ලබා දීලා අකාලයේ වුණත් සමුගන්න පුළුවන්. සුදුසු කාලයේ වුණත් සමුගන්න පුළුවන්. කල් ගතවත්ම අනිත්‍ය වීම නිසාත් ඒ වෘක්ෂය විනාශ වෙලා යන්න පුළුවන්. අපේ ජීවිතත් එහෙමයි. දරු කල්ලයක් හැටියට මෙලොවට එන අප මව් කුසින් නික්ම බඩගාලා දනගාලා යමක ආධාරයෙන් සිටගෙන පෙර පාසල් අධ්‍යාපනයෙන් පාසල් අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට සමාජගත වෙලා රැකියා කරලා ආදරය කරලා විවාහ වෙලා දරුවෝ ලබලා මෝරලා වියපත් වෙලා මිය දෙනවා. අර පරිබාහිර වෘක්ෂයට වෙච්ච දේම නෙමෙයිද වෙන්නේ? පරිබාහිර වෘක්ෂයට වෙච්ච දේමයි සිද්ධ වෙන්නේ. සදහවතුනි, අපි මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතේ දිරනවා. මේ ජීවිතේ දිරන්නේ අපි තුල රාගය, ద్వේෂය, මෝහය එක්කමයි. රාගයත් එක්කම, ද්වේෂයත් එක්කම, මෝහයත් එක්කම මේ ජීවිතේ දිරන්නේ. රාග, දේශ, මෝහ දුරු වෙවි ශරීරය දිරනවා නෙමෙයි. ඒ කාලයට අනුරූපීව අපි විවිධ දේවල් වලට රාගය ඇති කරගන්නවා. ද්වේෂය ඇති කරගන්නවා. මෝහය ඇති කරගන්නවා. පුංචිම කාලේ රාගය ඇති කරගන්නවා පුංචි සෙල්ලම් බඩු වලට. ඊට පස්සේ පුංචි බයිසිකල් වලට, පුංචි දේවල් වලට. පාසල් අධ්‍යාපනය ලබන කාලේ විවිධ අයට අපි රාගය ඇති කරගන්නවා. ප්‍රේමය ඇති කරගන්නවා. ඊට පස්සේ රැකියාවන්ට මුදල් හරි හම්බ කරන්න අපි ආසාව ඇති කරගන්නවා. ඊට පස්සේ පරිබාහිර කෙනෙක් අපේම බවට පත් කරගන්නට ඕනේ. ලියාපදිංචියෙන් අපේ බවට පත් කරගන්නවා. අභ්‍යන්තරයේ තියෙන මොකද්ද? රාගය. ඊට පස්සේ අපි රාගය ඇති කරගන්නේ මුදල් ගැන, දීපල ගැන, නිවාස ගැන, වාහන ගැන. ඒකෙන් ඊට පස්සේ වැඩිහිටියෙක් වෙලා දූ දරුවන්, මොනුබුරු මිනිබිරියන් ගැනත් හිතේ ආලය, ප්‍රේමය ඇති කරගන්නවා, බැඳීම ඇති කරගන්නවා. මේ සියල්ල අභ්‍යන්තරයේ තියෙන රාගය කියන එකම එක කාරණය, ලෝභය කියන එකම එක කාරණය, තෘෂ්ණාව කියන එකම එක කාරණය. සදහවතුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ අපි තුලින්ම, තමා තුලින්ම ඇත්ත දකින්න කියලයි. තමා තුලින්ම ඇත්ත දකින්න නම් අපි
මෝරා වියපත් වන මිනිස්සු කියලා තේරුම් ගන්න ඕනේ. අපි වටා තියෙන දේවල්, අපි වටා ඉන්න අය, අපි විසින් කරන දේවල් හැම එකක්ම කාලිකයි. කාලයට අයිති දේවල්. උන්වහන්සේ කාලයට අයිති දේවල් අවබෝධ කරලා අකාලික ධර්ම අවබෝධ කරගන්න කියලායි දේශනා කළේ. නමුත් අපිට වෙන්නෙම කාලයට අයිති දේවල් එක්කම අපි හැලහැප්පිලා කාලයට අයිති දේවල් අනිත්‍ය වෙලා යද්දි, කාලයට අයිති දේවල් අහිමි වෙද්දි, ඒත් එක්කම අපිත් වෙනස් පුද්ගලයන් බවට පත් වෙනවා. හැබැයි කාලයට අයිති දේවල් එක්ක අපි කටයුතු කරපු කාලේ යම් රාගයක්, ද්වේෂයක්, මෝහයක්, අකුසලයක්, ක්ලේශයක් රැස් වුණා නම් ඒ දේවල් එහෙම ලේසියෙන් නැති වෙන්නේ නැහැ. ඒ දේවල් වලට විපාක පිණිස කර්ම හැදෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මේක ලෙඩ වෙන ජීවිතයක්. මේක මියදෙන ජීවිතයක්. අඬන්නට සිද්ධ වෙනවා, වැළපෙන්නට සිද්ධ වෙනවා, කායිකව දුක් විඳින්න සිද්ධ වෙනවා, මානසිකව දුක් විඳින්න සිද්ධ වෙනවා, සුසුම් හෙලන්න සිද්ධ වෙනවා. අපිට මෙහිමත් හිතෙනවා දැන් නම් මට ජීවත් වුණා ඇති, මැරලා ගියා නම් මිහිට හොඳයි. ඇයි එහෙම හිතන්නේ? කාලයට අයිති ඇතැම් ප්‍රශ්න එනකොට අපිට විඳ දරා ගන්නට තරම් මානසික හැකියාවක් නැහැ, මානසික ශක්තියක් නැහැ. අපි මනස ධර්මයට අනුව පුරුදු කරලා නැති නිසා මම මැරලා යනවා කියලා කියනවා. සදහවතුනි, බුදුරජාන් වහන්සේ තරම් අපේ ජීවිතය මේ විදිහට ගැඹුරින් දැක්ක තව කෙනෙක් නැහැ. උන්වහන්සේ මේ හැම දෙයක්ම කියන්නේ අපිට දුක ඇති කරවන්න නෙමෙයි, දුකට පත් කරවන්න නෙමෙයි, දුකට ඇදලා දාන්න නෙමෙයි, දුකෙන් අත්මුදවන්නයි. හැබැයි දුකෙන් අත්මිදීමට අපි දුක අවබෝධ කරගෙන යන ගමනේදී తాවකාලිකව අපි විනෝදයට පත් කරවන, අපිට සතුට ඇති කරවන කෙලෙසුන්ගෙන් අපිට මේ හිත බැහැර කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි දුෂ්කරම දේ. උන්වහන්සේ දේශනා කරන මේ ලෝක සත්වයන් දුක් විඳ විඳ සැප හොයනවා. දුක් විඳ විඳ සැප හොයන එක වරදක් නෑ. දුක් විඳ විඳ සැප හොයන්නේ මොන වෙයින්ද? රාගයට අදාළ දේවල් වලින්, ද්වේෂයට අදාළ දේවල් වලින්, මෝහයට අදාළ දේවල් වලින්. ලැබෙනකොට සැනසෙනවා, නොලැබෙනකොට ගැටෙනවා. ලැබෙනකොට හිතින් සතුටු වෙනවා, නොලැබෙනකොට හිතින් දුක් වෙනවා. ඇලීම ගැටීම තුල මුලා වෙවි, ඇලීම ගැටීම තුල දෝලණය වෙවි. ඇලීම ගැටීම නිසා ලෝක සත්වයන්ට මේ සසර දුකින් නිදහස් වෙන්නට බැරි වෙලා තිබෙනවා. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන්නේ මේ ජරා මරණ අවබෝධ කරගත යුතුයි. ජරා මරණ අවබෝධ කරගන්න නම් මේ දිරණ මැරෙන ජීවිතේ උරුම වුණේ කුමක් නිසාද කියලා අවබෝධ කරගන්න ඕනේ. දිරණ මැරෙන ජීවිතේ උරුම වුණේ පින්නතුනි ඉපදිච්ච නිසානේ. ජාතිපච්චයා ජරා මරණ. ඉපදුන නිසයි ජරා මරණ උරුම වුණේ. මොනවද ඉපදුනේ? ඉපදුනේ පංච උපාදාන ස්කන්ධයක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදාන ස්කන්ධයක් ඉපදුනේ. තවත් විදිහකින් කිව්වොත් ඉපදුනේ ඇස, කන, නාසය, දිවකය, මනස. ඉපදුනේ ඇස, කන, නාසය, දිවකය, මනස නම් ඉපදුනේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නම් ඉපදිලා තියෙන්නේම දුකක්. උන්වහන්සේ තවත් ගැඹුරින් විමසනවා. ඉපදුනේ කුමක් නිසාද? ඇයි ලෝක සත්වයන් උපදින්නේ? ලෝක සත්වයන් උපදින්නේ කවුරු හරි අපිව මේ ලෝකෙට මවපු නිසාද?
එමෙත අපි ඉබේ ඉපදිලාද? කවුරු හරි අපිව උපද්දලාද? අපිට ඕන හින්දා අපි ඉපදිලාද? නැහැ. මැවුම්කාරයෙක් විසින් අපිව මැව්වා නෙමෙයි. ඉබේ ඉපදුනත් නෙමෙයි. අපිට ඕන නිසා අපි ඉපදුනත් නෙමෙයි. අපි ඉපදුනේ භවය නිසා. විපාක පිණිස කර්ම සකස් වීම නිසා. අපි ඉපදුනේ විපාක පිණිස කර්ම සකස් වීම නිසා නම් යලි උපතක් කරා යන්නේ කුමක් නිසාද? විපාක පිණිස කර්ම සකස් වෙන නිසාමයි. එහෙනම් අපි අතිශයින්ම පරිස්සම් විය යුතු දෙයක් තියෙනවා. අපි අතිශයින්ම පරිස්සම් විය යුත්තේ කුමකින්ද? අපි අතිශයින්ම පරිස්සම් විය යුත්තේ කර්මයෙන්ය. මොකද්ද කර්මය කියලා කියන්නේ? සිතවිල්ල තමයි කර්මය වෙන්නේ. සිතවිල්ලනේ චේතනාව කියන්නේ. උන්වහන්සේ චේතනාව තමයි කර්මයේ හැටියට පනවන්නේ. චේතනාවකින් අවසන් වෙන අවස්ථා තිබෙනවා. චේතනාවකින් අවසන් නොවි චේතනාව ක්‍රියාවට පරිවර්තනය වෙනවා. චේතනාව වදන් වලට පරිවර්තනය වෙනවා. චේතනාව විවිධ මානසික අරමුණු වලට පරිවර්තනය වෙනවා. සිතක ඇති වෙන සිතිවිලි. ඔබ ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ සිතිවිලි නිසානේ. දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා පවසනවා, භාග්‍යතුන් වහන්සේ හැම අරමුණකින්ම මේ සිත වළක්ව ගත්තොත් ඒ කෙනාට පුළුවන් කියනවා නිදහස් වෙන්න. භාග්‍යතුන් වහන්සේ ඒ දෙවි කෙනාට පවසනවා, දෙවිඳ හැම අරමුණකින්ම මේ හිත වළක්වන්න ඕනේ. කොටින්ම යම් කෙනෙක් මේ හිත සංවර කරගෙන දමනය කරගෙන නම් ඉන්නේ, ඒ හිතේ වළක්වන්න දෙයක්වත් නැහැ. එහෙම හිතක වළක්වන්න දෙයක් නැහැ. යම් අරමුණක් නිසා රාගය හට ගන්නවා නම්, ද්වේෂය හට ගන්නවා නම්, මෝහය හට ගන්නවා නම්, එවැනි අරමුණු වලින් තමයි කියන හිත වළක්ව ගන්නට ඕනේ. එහෙනම් අලෝභය, අද්වේෂය, අමෝහය කියන සිතිවිලි වළක්වන්න ඕනේ. එවැනි සිතිවිලි දියුණු කරගත යුතුයි. එවැනි සිතිවිලි තුල තමයි ජීවිතයේ සත්‍ය අවබෝධ කරගන්නට ලැබෙන්නේ. ජීවිතයේ සත්‍ය අවබෝධ කරගන්න නම් අපිට මේ කර්මය කියන එක තේරුම් ගැනීම හරි වැදගත්. අපි වර්තමානයේ තුල අත්විඳින්නේ අතීත කර්මයක්. ඒ කියන්නේ අපි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස හැටියට යමක් පරිහරණය කරනවනේ. පුරාණ මිදම් භික්කවේ කම්මං. මේ වනාහි මහණෙනි පැරණි කර්මයයි. කර්මයට අනුරූපීව තමයි අපිට මේ ශරීරයක් ලැබිලා තියෙන්නේ. දැන් අපි වර්තමානයේ තුල සැප හෝ බහුලව දුක හෝ විඳිනවා නම් ඒ බහුලව අපි විඳින්නේ අතීතේ රැස් කරපු කර්මයේ දායාදය. අපි වර්තමානයේ තුල භුක්ති විඳිනවා. අනාගතයේහි අපිට යමක් විඳවන්නට තියෙනවා නම් අපි අනාගතයේ විඳවන්නේ දැන් කරන කර්මයයි. දැන් ඔබ මේ මොහොතේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඔබ මේ මොහොතේ රැස් කරන කුසල කර්මයට, පුණ්‍ය කර්මයට අනුව ඔබට මත්තේහි අනාගතයේහි සැප විපාක ලැබෙන්නට මේක හේතු වෙනවා. එහෙනම් අපි හැම නිතරම පරිස්සම් වෙන්න ඕනේ. හිතන දේවල් වලින්, කතා කරන වචන වලින්, කරන ක්‍රියාවන්ගෙන්
හිතන දේ හොඳ දෙයක්ම හිතන්න ඕනේ. කතා කරන වචන හොඳ දේවල්ම කතා කරන්න ඕනේ. කරන ක්‍රියා හොඳ ක්‍රියාම කරන්න ඕනේ. නැත්තම් බේරෙන්න බෑ. අපි විසින් කරන දෙයින් අපිම වෙනසෙනවා. යකඩයෙන් හැදෙන මලකඩයෙන්ම යකඩේ වෙනසෙනවා වගේ හිත දමනය නොකළ සංවර නොකළ හිතේ ඇත්ත ස්වභාවයේ තේරුම් නොගත්ත කෙනා හිතන කියන කරන දේවල් අනුවම තමයි ඒ කෙනා වෙනසෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ට බුදු වෙන්නට ආසාවක් ඇති වුණානේ. එතකොට දේවදත්ත හාමුදුරුවෝ හිතුවා මම බුදුන් මරලා හරි බුදු වෙනවා. බුදුන් මරා බුදු වෙන්න මට නිකම් බෑ. මට යම් බලයක් ඕනේ. එහෙනම් ඒකට මං කාව හරි හිතවත් කරගන්න ඕනේ. හිතවත් කරගත්තා. මගදී ඔටුන්න හිමි කුමාරයා අජාසත්ත. අජාසත්තට කිව්වා නුඹ පියා මරලා රජ වෙයන්. මම බුදුන් මරලා බුදු වෙනවා. ඒ දෙදෙනාටම හටගත්ත ඒ සිතිවිලි වලින් චේතනාවන් වලින් කරපු දේවල් වලින් කියපු දේවල් වලින් ඒ දෙන්නාටම යහපතක් වුණාද? ඒ දෙදෙනාගෙන් කාටවත් යහපතක් වුණේ නැහැ. දේවදත්තත් අවීචියට ගියා. අජාසත්තත් අවීචියට ගියා. අපාගත වෙන දෙන්නෙක් බවට පත් වුණා. දැක්කද? උපදෙස් දෙන කෙනත් උපදෙස් ලබන කෙනාත් අපාගත වුණා. කොමන උපදෙස්ද? වැරදි උපදෙස්, මිත්‍යා උපදෙස්, අධාර්මික උපදෙස්. එහෙනම් පින්නතුනි අපිට ලැබෙන පණිවිඩෙත් නිවැරදි පණිවිඩේ විය යුතුයි. වැරදි පණිවිඩයක් ලැබුණොත් වැරදි පණිවිඩ ඔස්සේ අපි හිතනවා, ඊට අනුව වදන් පවසනවා, ඊට අනුවම ක්‍රියාත්මක වෙනවා, ඊට අනුවම කර්මය සකස් වෙලා කර්මයට අනුරූපීවම අපිට මෙලවින් සමු අරගෙන පරලොවට යද්දී දුර්ගති ස්ථානයකට යන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මයෙන් පරිස්සම් වෙන්න ඕනේ. කර්මයෙන් පරිස්සම් වීමේදී උන්වහන්සේ මේ කර්මය මුල් කරපු භාවනාවකුත් අපිට කියලා දෙනවා. ඒ භාවනාවට කියන උපේක්ෂා භාවනාව කියලා. හිතන්න කියනවා තම තමන් ගැන කම්මස්ස කෝම්හි මම කර්මයේ ස්වකීය කොට සිටින කෙනෙක්. කම්ම දායාදෝ මට තියෙන දායාදේ කර්මයයි. කම්ම යෝනි මගේ ඊළඟ උපත තීරණය වෙන්නෙත් කර්මයට අනුවයි. කම්ම බන්දු මගේ වටපිටාව හැදෙන්නෙත් කර්මයට අනුවයි. කම්ම පටිසරණ මට තියෙන පිහිටත් කර්මයයි. යං කම්මං කරිස්සාමීති මා විසින් යම් කර්මයක් කරනවා නම් කල්යාණං වා යහපත් වේවා පාපකං වා පාපී වේවා තස්ස දායාදා භවිස්සාමීති මට එය තමයි මගේ දායාදේ හැටියට ලැබෙන්නේ. අන් අයටත් ওই විදිහමයි මාහටත් ඒ විදිහමයි. කර්මයට අනුරූපීව තමයි අපිට සුගති දුගති වල උපදින්නට සිද්ධ වෙන්නේ. කර්මය අවබෝධ කරගත්තොත් කර්මයේ ශේ කළොත් අන්න එහෙම කෙනාට පුළුවන්කම ලැබෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් අමා මහ නිවනටපත් වෙන්න. එතකොට මේ නිවන කරා යන ගමනේදී අපිට සිහිය උපදවා ගැනීම, නුවණින් විමසීම, යෝනිසෝ මනසිකාරය, සත්පුරුෂ ඇසුර, සත්පුරුෂ අවවාද, ධර්මයට අවනත වීම, ධර්මයට එකඟ වීම, ධාර්මික වීම 100%ක්ම අවශ්‍ය වෙනවා. 100%ක්ම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කර්ම සකස් වෙන්නේ ඉබේ නෙමෙයි. කර්ම සකස් වෙන්නේත් න්‍යායකට අනුව. කර්ම සකස් වෙන්නේ ග්‍රහණය වීම නිසා. අපි යම් තැනකට ග්‍රහණය වුණොත් ඒ ග්‍රහණය වෙච්ච දේට අනුව, ග්‍රහණය වෙච්ච තැනට අනුව නේද අපි සිතවිලි උපද්දන්නේ. ඔබ කවුරු හරි කරවල කුටියකට දාලා හිර කරනවා.
එතකොට ඔබ දකින්නේ අඳුර. ඔබට දැනෙන්නේ අඳුර. ඔබ හිතන්නේ අඳුර ගැන. ඔබ කතා කරන්නේ අඳුර ගැන. ඔබ ක්‍රියා කරන්නේ අඳුරට අනුරූපීව. ඇස් පෙනුනත් අඳුරේ තමයි අතපත ගාන්නේ. සසර කියලා කියන්නේ ලොකු අන්ධකාරයක්. සසරේ ඇති අන්ධකාරයට කියනවා අවිද්‍යා අන්ධකාරය කියලා කියනවා. අවිද්‍යා අන්ධකාරයට අනුවම අපි ජීවත් වෙන්න පුරුදු වෙලා. මේ සසරේ අපි හිර කරන ආකාර 4ක් තියෙනවා. ඒවට උපාදාන කියලා කියනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන අපි හිර වෙනවා. කාමයට හිර වුණාට පස්සේ බන්ධනාගාරගත වුණා වගේ අපේ ලෝකේ සීමා සහිත වෙනවා, පටු වෙනවා. මතවාද වලට හිර වුණාට පස්සේ අපේ ලෝකේ පටු වෙනවා. ඊට පස්සේ අපි මතවාද තුලින් යමක් හොයන්න බලනවා. ඒ දෘෂ්ටීන්ගෙන් අත්මි දෙන්නට හිතන්නේ. ඒ වගේම විවිධ පිරිසුදු වීමේ ක්‍රම, මානසිකව පිරිසුදු වීමට විවිධ මිත්‍යා ක්‍රම අනුගමනය කරනවා. එය හඳුන්වන්නේ සීලබ්බත උපාදාන හැටියටයි. අපි හිතන්නේවත් නැති දෙයකට අපි හිර වෙලා ඉන්නවා. අපිට හිතෙන්නේවත් නැහැ. ඒ තමයි මම, මගේ පැවැත්ම කියලා අපි හිර වෙලා ඉන්නවා. ඒ හඳුන්වන්නේ අත්වාද උපාදාන හැටියටයි. එතකොට කාමයට හිර වෙන කෙනා, මතවාද වලට හිර වෙන කෙනා, පිරිසිදු බව අපේක්ෂාවෙන් විවිධ මානසික තත්වයන්ට හිර වෙන කෙනා, මමය, මාගේය, මගේ ආත්මයයි කියන වැරදි අදහසට හිර වෙන කෙනා, ඒ හිරවීම තුල ඒ කෙනාට නිදහසක් අත්දකින්නට බැරි වෙලා යනවා. කොමකින්ද නිදහස් වෙන්න බැරි? නිදහස් වෙන්න බැරි මේ භව ගමනේ. ඔබ හිතලා බලන්නකෝ අපි මේ වර්තමානයේ ගත කරන ජීවිතේ, අපි වර්තමානයේ වන විට මොන මොන දේවල් වලට හිර වෙලා ඉන්නවද? නමුත් අද හවස නම්, හෙට දවසේ නම් අපි මෙලවින් සමුගන්නේ. අපි මොනතරම් දේවල් වලට හිර වෙලා හිටියත්, මොනතරම් දේවල් වලට ග්‍රහණය වෙලා හිටියත් අපිට මේ හැම දෙයක්ම අත්හැරිලා යන්නේ නැද්ද? අත්හරින්න ඕනේ, අත්හැරිලා යනවා. හැබැයි හිතත් සමග යමක් තිබ්බනම්, හිත සමග අපි යම් ගනුදෙනුවක යෙදුණා නම්, හිත සමග යෙදිච්ච ගනුදෙනුව අපි මෙලවින් පරලෝට අරගෙන යනවා. සංකීර්ණ වැඩපිළිවෙලක් බුදු කෙනෙක් පහළ වෙලා තමයි මේක මෙච්චර පැහැදිලිව අපිට හෙළිදරව් කරන්නේ. සදහවතුනි, අපි මේ ග්‍රහණය වෙලා ඉන්නෙත් ප්‍රධාන වශයෙන්ම තවත් කරුණු 6ක් නිසා. ඒ කරුණු 6 හඳුන්වන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හාව කියන වචන නම් අපිට අලුත් වචනයක් නෙමෙයි. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති බයං. අපි බණ කතාවල අහලා තියෙනවනේ. තණ්හාව. තණ්හාව කියන්නේ මොකද්ද? අපේ හිත ඇදිලා යන ගතිය. අපේ හිත ඇදිලා යන්නේ ලස්සන දේවල් වලට විතරක් නෙමෙයි. අපේ හිත අවලස්සන දේවල් වලට ඇදිලා යනවා. ලස්සන දේවල් වලට ඇදිලා ගිහලා අපේ හිත සතුටු වෙනවා. අවලස්සන දේවල් වලට හිත ඇදිලා ගිහිල්ලා දුක් වෙනවා. ලස්සන රූප වලට හිත ඇදිලා යනවා. අවලස්සන රූප වලට හිත ඇදිලා යනවා. ලස්සන රූපයට අපි ශාහ කියලා කියනවා. අවලස්සන රූපයට අපි ඊය කියලා කියනවා. ලස්සන ශබ්දයට හිත ඇදිලා යනවා. ශා කියලා කියනවා. නියමයි කියලා කියනවා. අවලස්සන රූපෙටත් අවලස්සන ශබ්දෙටත් කන යොමු වෙනවා. එතකොට කර්ණ රසායන ශබ්දයට හිත ඇදිලා යද්දි අපි ඒක වැළඳ ගන්නවා නියමයි කියලා. කනට අමිහිරි කරකස ශබ්ද හමුයි. අපි ශබ්දයත් එක්ක ගැටෙනවා. ගඳ සුවඳත් එහෙමයි. මනාප ගන්ධයට අපි ඇලෙද්දී අමනාප ගන්ධයට අපි ගැටෙනවා.
හිත ඇදිලා යනවා. රසයත් එහෙමයි. මනාප රසයට ඇලෙද්දී අමනාප රසයට ගැටෙනවා. මනාප පහසට ඇලෙද්දී අමනාප පහසට ගැටෙනවා. මනාප අරමුණ තුල අපි සිහින ලෝකයක් ගොඩනගා ගන්නකොට අමනාප අරමුණ තුල අපි කිපෙනවා. තනියෙන්ම දත් මිටි කනවා. තනියෙන්ම අසහනයටපත් වෙනවා. එහෙම සිද්ධ වෙන්නේ මේ හිතේ ඇදිලා යන ගතිය නිසා. මේ හිතේ ඇදිලා යන ගතිය හඳුන්වන්නේ තණ්හාව හැටියටයි. තණ්හාව තමයි භවයේ අපිව අලවන ගම් එක කියලා කියන්නේ. තණ්හාව හරියට ගම් එකක් වගේ. අපිව සංසාරයට අලවනවා. අපිව සංසාරයට අලවන මේ තෘෂ්ණාව නම් වූ ගම් එක වියලවා දමන්නට ඕනේ. තෘෂ්ණාව නැමැති ගම් එක වියලවා දමන්න නම් අපි ඒ ඉන්ද්‍රියන්ට අරමුණු වන ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වන ඒ දේවල් වල ඇත්ත දකින්නට ඕනේ. ඇත්ත දැකීමේදී උන්වහන්සේ දේශනා කරන්නේ විදර්ශනාව. ඇස අනිත්‍යයි. ඇසට පේන මේ ලෝකෙම අනිත්‍යයි. කන අනිත්‍යයි. කන්ට ඇසෙන හැම දෙයක්ම අනිත්‍යයි. නාසය අනිත්‍යයි. නාසයට දැනෙන ගන්ධය අනිත්‍යයි. දිව අනිත්‍යයි. දිවට රාජභෝජන දැනුණත් කටුක රසක් දැනුණත් ඒ හැම රසයක්ම අනිත්‍යයි. පහස අනිත්‍යයි. හිතට එන අරමුණුත් අනිත්‍යයි. මේ අනිත්‍ය අවබෝධ වීම තුළ තමයි ශ්‍රාවකයා මේ අසාරූ භව ගමනින් අත්මිදෙන්නේ. අසාරූ භව ගමනින් අත්මිදෙනවා කියන එක ලෙහිසි පහසු වැඩක් නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයටම තමයි මේක අපිට කරගන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට පිටුපාන නිසා තමයි අපි මේ භවයකට හිර වෙලා ඉන්නේ. යලි උපතක් කරා යන්නට සිද්ධ වෙලා තියෙන්නේ. අපාය බය කියලා එකක් තියෙනවා. අපාය බය අපිට දැනෙන්නේ ධර්මය අපි තේරුම් අරගෙන නැති නිසායි. ධර්මය අවබෝධ කරගත්ත කෙනාට අපාය බයක් නැහැ. ඒ කෙනා චතුහ පායෙහි ච විප්පමුත්තු සතර පායෙන් සදහටම මිදෙනවා. මිදෙනවා කියලා කියන්නේ යලි සුගතියට ගිහිල්ලා ආයි අපායට යනවා කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ. සදහටම මිදෙනවා. එතකොට සතර පායෙන් සදහටම අත්මිදෙන්න නම් මේ හේතුඵල ධර්මය අවබෝධ කරගෙන සම්මා දිට්ඨිය තුල මුල් බැස ගන්න කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. සම්මා දිට්ඨිය තුල මුල් බැස ගන්න නම් අපිට බුදුරජාන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මයේ ගැන, ආර්ය මහා සංඝරත්නය ගැන අවබෝධයෙන්ම ලක් ශ්‍රද්ධාවක් ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. සිල් පුරන්නට ඕනේ. භාවනාවක් තුල හිත එකඟ කරගන්නට ඕනේ. විදසුන් වඩා ප්‍රඥාව උපදවා ගන්නට ඕනේ. ඒ තුලින් අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අද ඔබට කියලා දුන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම උපකාරී වෙන, විදර්ශනාවට උපකාරී වෙන හැලහැප්පිලි සහිත ගිහි ජීවිතයෙන් කොහොමද අපි හැලහැප්පිලි රහිතව සැනසille ජීවිත ගත කරන්නේ, ධර්මයක් කරා පැමිණෙන්නේ කෙසේද යන වගයි ඔබට කියලා දුන්නේ. ඉතින් මෙම ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම ප්‍රඥා ලෝකයේ උපදවා ගැනීම පිණිසම මහෝපකාරී වෙත්වා කියලා හැමට සෙත්පතා ආශිර්වාද කරනවා. අද මෙම ධර්මානුශාසනාව පින්බර සුන්දර වස්සාන සමය තුල ඔබ වෙතට ගෙනීමේදී තම සදැහැති දායකත්ව ලබාගෙන නේකාකාර YouTube නාලිකාව සමග ඒකාත්මිකව සමදිව දායකත්ව ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ බත්තර මුල්ලේ උඩුමුල්ල පාර පදිංචි මාලනී වීරත්න මෙනවිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙන්නේ මෙම ධර්ම දානමේ පින්කම සිදුකොට වසර 56කට පෙර පරලෝසපත් DP වීරත්න පියාණන්ට වසර 9කට පෙර පරලෝසපත් WL වීරත්න මෑණියන් ප්‍රදාන නමින් මියගිය ඥාතීන් වන වැඩිමහල් සොහොයුරු පර්සි චන්ද්‍රසිරි වීරත්න
සහෝදර බුද්ධදාස වික්‍රමසූරිය, ලොකු අම්මා වන WM දීරසේකර යන අයට පින්දීමටත්, විජේවතී සමරවික්‍රම වෛද්‍යරත්න, පියවතී සමරවික්‍රම වෛද්‍යරත්න ඥාති සොහොයුරියන්ටත්, සුජීවත්ව වෙසෙන සහෝදර සහෝදරියන්ට, දූදරුවන් හැමට සෙත්පතා මෙම උත්තම ධර්ම දානමය කුසලය සිදු කරනු ලබන්නේ බත්තරමුල්ල උඩුමුල්ල පාර පදිංචි මාලනී වීරත්න මෙනෙවිය විසින්. රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයට පත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත්, මහෝපාද්‍යයන් වහන්සේලාටත්, සමස්ත කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයටත්, නේකාකාර YouTube නාලිකාව පවත්වාගෙන ලබන කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත්, ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමතෙමත් මෙම උදාාරතර ධර්ම දානමය ධර්ම ශ්‍රවණමේ කුසලය ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. අපි හැමදෙනාම එක්ව දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. මෙම පුණ්‍ය කර්මයේ සදැහැති දායකත්වය බත්තරමුල්ල උඩුමුල්ල පාරේ පදිංචි මාලනී වීරත්න මෙනෙවියයි. මෙම පින්කමේ පුණ්‍ය අනුමෝදනාව මීට වසර 56කට පෙර පරලොව සැපත් DP වීරත්න පියාණන්, වසර 9කට පෙර පරලොව සැපත් WL වීරත්න මෑණියන් ඇතුළු වැඩිමහල් සොහොයුරු පර්සි චන්ද්‍රසිරි වීරත්න, සොහොයුරු බුද්ධදාස වික්‍රමසූරිය, ලොකු අම්මා WM දීරසේකර, විජේවතී සමරවික්‍රම වෛද්‍යරත්න සහ පියවතී සමරවික්‍රම වෛද්‍යරත්න ඥාති සොහොයුරියන්ටත් මේ ධර්ම දානමය පින්කම අනුමෝදන් වෙත්වා. එසේම සුජීවත්ව සිටින සොහොයුරු සොහොයුරියන්ටත් දූදරුවන් සැමටමත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සියලු අපල කරදර බාධක දුරු වේවා. මේ පින්කමේ දායකත්වය ලබාගත් පින්වත් මාලිනී වීරත්න මෙනෙවියට මේ පින්කම සසර හිතසුව පිණිසම හේතු වාසනා වේවා. වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස